Good evening everyone. සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම. සුපුරුදු විදියට අපේ ඩිප්ලෝමා පාඨමාලාවේ දේශනෙන් නැවතත් අද දවස තුලත් අපි හමු වෙනවා. ඒ වගේම පාඨමාලාවේ බඳව ගැනීම සීමාවත් අපි ලබන සතියේ සිට අවසන් කරනවා. ඒ පිළිබඳවත් මම දැනුවත් කිරීම කරන්නම් දේශනය අතරතුර අද දවස තුල අලුත්ම පාඩමක් සාකච්ඡා කරන්නේ. අපි පසුගිය සතියේ වෙන විට සරල වර්තමාන කාලය simple present tense වාක්‍ය රටාව ඔස්සේ වාක්‍ය නිර්මාණය කිරීම සහ නැතාර්ථ ප්‍රශ්න අවස්ථා නිපාත භාවිතය වගේ කොටස් කිහිපයක්ම සාකච්ඡා කළා. යම් හේතුවක් මත පසුගිය දිනවලට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච අය ඉන්නවා නම් අපි රෙකෝඩින් ලබා දීලා තියෙනවා. අලුත්ම අය ඉන්නවා නම් එයාට වෙනම රෙකෝඩින් ලබා දෙන්න හැකියාව තියෙනවා. එහෙමනම් අද දවස තුල අලුත්ම පාඩමක් අපි පසුගිය සාකච්ඡා කරපු පාඩම් මාලාව අවසానයි. අලුත්ම පාඩමකින් අද දවසේ දේශනය ආරම්භ වෙනවා. simple past tense සරල අතීත කාලය කියන පාඩම. දැන් අපි මේ මාසෙ සිට ස්ථාවරව දේශනය ක්‍රියාත්මක වෙනවා. පසුගිය මාසෙ මට සතියක් විතර පොඩි අබාධයක් නිසා දේශනය පවත්වන්නත් බැරි වුණා. නමුත් දැනට සාමාන්‍ය පරිදි අපි පළවෙනිදා පැවැත්වුවා. දැන් සාමාන්‍ය පරිදි දේශනය සුපුරුදු විදියට ඉරිදා රාත්‍රී 7 පවත්වනවා. එහෙමනම් අද දවසේ පළමු පාඩම the simple past tense. simple past tense සරල අතීත කාලය. simple past tense සරල අතීතය. දැන් මෙතනදී අපි සරල අතීත කාලය කියලා කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් අපි මේ ජීවත් වෙන කාලය වර්තමානයි. දැන් අපි මේ ජීවත් වෙන්නේ වර්තමාන කාලයේ. එතකොට මම ජීවත් වෙලා අවසන් වුණා නම් මම කරලා අවසන් නම් මම කියනවා මේක අතීතයක් කියලා. දැන් අපි මේ පන්තිය පටන් ගත්තා. දැන් මේ විනාඩි කිහිපයකට කලින් පන්තිය පටන් ගත්තා. ඒතකොට මේක පටන් අරගෙන ඉවරයි. කරලා අවසానයි පටන් අරන් ඉවරයි. එහෙමනම් අපි කියන මේක අතීතයි. past tense. මම පන්තියට ගියා. මම ඔයාව දැක්කා. මම ඔහුත් එක්ක කතා කළා. බලන්න මේ හැම දෙයක්ම කළා. දැක්කා. අතීතයි. මේක තේරුම් ගන්න පුළුවන් අපිට වර්තමාන ක්‍රියාපදයක් ගන්න. යනවා කියන අදහස බලන්නකො. යනවා. යනවා කියන්නේ මේ දැන්. හැබැයි මම ගියා කියලා කිව්වොත් ගිහිල්ලා ඉවරයි. යනවා කියන්නේ මේ දැන්. ගියා කියන්නේ ගිහිල්ලා ඉවරයි. එනවා කියන අදහස බලන්නකො. එනවා. ඒ කියන්නේ මේ දැන්නේ එන්නේ එනවා. ඇවිල්ලා ඉවර නම් මම කියනවා ආවා. එතකොට ඇවිල්ලා ඉවරයි. දැන් ක්‍රියාපදේ අතීත වෙලා. ඕනම ක්‍රියාපදයක සිද්ධ වෙන්නේ මෙන්න මේක. ඕනම verb එක ඕනම ක්‍රියාපදයක මේක සිද්ධ වෙන්නේ. කනවා කියන ක්‍රියාපදය කෑවා වෙනවා. දුවනවා කියන ක්‍රියාපදය දෙව්වා වෙනවා. කතා කරනවා කියන ක්‍රියාපදය කතා කළා වෙනවා. ඉගෙන ගන්නවා කියන ක්‍රියාපදය ඉගෙන ගත්තා වෙනවා. හැම ක්‍රියාපදයකම මම දැන් ක්‍රියාපද ලබා දෙන්න තියෙනවා. ලැබෙච්ච නැති කෙනෙක් ඉන්නවා නම් group හරහා දැනුවත් කරන්න අපේ numbers වලට ලබා දෙන්නම්. ක්‍රියාපදයක් කියන්නේ අපි කරන දෙයක්. එහෙනම් අපි කරන දේවල් වල වර්තමාන අවස්ථාවක් තියෙනවා, present අවස්ථාවක්. ඒ වගේ මේවායේ අතීත අවස්ථාවක් තියෙනවා. දැන් මම ලන්ච් එක ගන්නවා. මම ලන්ච් එක ගත්තා. අරගෙන ඉවරයි. මං ඔයාට කිව්වා. ඒගොල්ලෝ ආවා ගිය සතියේ. මං කතා කළා. බලන්න මේ හැම ක්‍රියාපදයකම ඔබ සාමාන්‍ය භාවිතයත් එක්ක තේරුම් ගනිපා. ඊටමත්ම පහසුයි මේ විතර. හැම දෙයක්ම කරලා ඉවරයි. හැම දෙයක්ම අපි කරලා අවසానයි. හැම දෙයක්ම කරලා ඉවරයි. එහෙනම් අපි කියනවා ඒවා අතීත කාලය. දැන් අතීත කාල කිහිපයක් තියෙනවා. අපි කියනවා මේක හැමෝම දන්නේ නැතුව ඇති. නමුත් දැනුම තියෙන අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා මම කෙටියෙන් කියන්නම්. අපි දන්නවා continuous අතීතයක් තියෙනවා. perfect අතීතයක් තියෙනවා. perfect continuous කියලා අතීතයක් තියෙනවා. මේවා අතීතයේ විවිධ ස්වරූප. දැන් අතීත කාලය මේ ඉංග්‍රීසි භාෂාවේදී කොටස් කිහිපයකට බෙදෙනවා. බෙදාන කොටස් තුනකට. ඒ අනුව තමයි අර continuous අතීතය, perfect අතීතය, simple අතීතව බෙදෙන්නේ. නමුත් අපි මේ කතා කරන්නේ සරල අතීතය. ඔබ මෙහෙම හිතන්නකෝ. ඔබ මොනවා හරි දෙයක් කරලා ඉවරයි නම් ක්‍රියාපදේ කරලා අවසానයි නම් ඒ සියල්ල අයිති වෙනවා simple past tense වලට. සරල අතීත කාලයට යම් දෙයක් අපි කරලා ඉවරයි නම්
කරලා අවසానයි නම් ඒක අයිති වෙනවා simple past tense වලට එහෙම නැත්නම් සරල අතීත කාලය. සරල අතීතය simple past tense. දැන් මෙතනදී අපි දන්නවා අතීත කාලය වුණාම මේ අතීත කාලයේදී වාක්‍ය සකස් කරන්න ෆෝමැට් එකක් අපි සතුව තියෙනවා. මෙතෙන්දී අපි අංක 1ට දැනගන්න ඕන දෙයක් තමයි මේ අතීත කාලේ වාක්‍ය සකස් කරද්දී ක්‍රියාපදයේ පිළිබඳව. ක්‍රියාපදයේ විවිධ අවස්ථා තියෙනවා අපිට සාකච්ඡා කරන්න. දැන් මෙතන මේ simple past tense සරල අතීතය. අපි මෙතෙන්දී කියනවා the simple past tense which is using the past form of the verb by presenting past action. past action එකක් කියලා කියන්නේ අපි කරපු දෙයක් past අතීතයි. දැන් මම කෑවා, මං දෙව්වා, මං කතා කළා, මං තීරණයක් ගත්තා, මං ඔහුට කිව්වා, මං සාකච්ඡා කළා, මම ආවා, මං ඔහුත් එක්ක වැඩ කළා, කරලා ඉවරයි. past action එකක්. ඒ අදහස ප්‍රකාශ කරන්න තමයි simple past tense ගන්න. එහෙනම් අද අපේ ප්‍රධාන topic එක දාගමු the simple past tense. මේකේ සිංහල අදහසක් තියෙනවා සරල අතීත කාලය කියලා. සිංහල අදහසක් තියෙනවා simple past tense කියන්නේ සරල අතීත කාලය. simple past සරල අතීත කාලය. දැන් මෙතනදී simple කිව්වම අපි දන්නවා simple කියන්නේ මොකද්ද? සරලයිනේ. ඒක හරි ලේසි. ඒක simple වැඩක්. අපි කියන මේක simple වැඩක්. එහෙනම් ලේසි වැඩක්. සරල වැඩක්. එහෙනම් simple කියන්නේ සරල. past කියන්නේ එහෙමනම් අතීත tense එකේ වාක්‍ය කියන අදහසක් තියෙනවා. නමුත් අපි කාලය කියන අදහස ගමු. එහෙමනම් simple past tense සරල අතීත කාලය මේ topic එක සටහන් කරගමු. සරල අතීත කාලය simple past tense. පොඩි අදහසක් අවශ්‍යය දාගමු. අතීත කාලීන අදහස් ප්‍රකාශ කිරීම සඳහා අතීත කාලීන අදහස් ප්‍රකාශ කිරීම සඳහා මෙම වාක්‍ය රටාව භාවිතයට ගනී. අතීත කාලීන අදහස් ප්‍රකාශ කිරීම සඳහා
මෙම වාක්‍ය රටාව භාවිතයට ගනී. අවශ්‍ය නම් ඔය දීලා තියෙන the simple past tense කියන පොඩි ගයිඩ්ලයින් එක ලියලා තියන්න. දැන් අපි දන්නවා ක්‍රියාපදවල අවස්ථා කිහිපයක් තියෙනවා. ක්‍රියාපදවල අවස්ථා කිහිපයක් තියෙනවා. ක්‍රියාපදයක වර්තමාන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ක්‍රියාපදයක් සතුව අතීත අවස්ථාවක් තියෙනවා. ක්‍රියාපදයක් සතුව අතීත කාලීන කෘදන්ත හෙවත් past participle අවස්ථාවක් තියෙනවා. අපිට මේවා තවම සාකච්ඡා කළා නෑ. නමුත් අපි අවබෝධයක් ගමු ක්‍රියාපදයක වර්තමාන සහ අතීත කියලා මූලික අවස්ථා දෙකක් තියෙනවා. දැන් අපි මේ මොහොත තුල සාකච්ඡා කරන්නේ අතීත කාලයෙන් කරලා ඉවර වෙච්ච දේවල් පිළිබඳව කතා කරා. එහෙමනම් යනවා කියන ක්‍රියාපදය ගියා කියලා වෙනස් වෙනවනේ. ඒ කියන්නේ අතීත කාලයේ ගිහිල්ලා ඉවරනේ. දැන් අපි පන්තිය පටන් ගන්නවා කියන්න පුළුවන්ද? පටන් ගත්තා. පටන් අරගෙන ඉවරයි. කරලා ඉවරයි. එහෙනම් මෙතනදී අපි ක්‍රියාපදය අතීත කරනවා. මෙතනදී අපි ක්‍රියාපදය අතීතයකට මාරු කරනවා. දැන් බලන්න මෙතන මම දීලා තියෙනවා ක්‍රියාපද කිහිපයක්. go කියන ක්‍රියාපදය. මේකේ තියෙනවා සිංහල අදහසක් යනවා කියන අදහස. යනවා. මේ go එක අතීත වෙද්දී මේකේ අදහසක් එනවා ගියා කියලා. come කියන්නේ එනවා කියන අදහස. came කියලා කියන්නේ ආවා කියන අදහස. දැන් මෙතෙන්දි බලන්න මේ වර්තමාන ක්‍රියාපදය අතීත වෙද්දී වෙනස් වෙනවා. go කියන ක්‍රියාපදය අතීත වෙද්දී වෙන් වෙනවා. come කියන ක්‍රියාපදය අතීත වෙද්දී came වෙනවා. නමුත් බලන්න මේ අවස්ථා දෙක මේ කට් එක සහ මේ කට් එක මේ කියන්නේ කපනවා කියන කට් එක. කපනවා. හැබැයි මෙතන කියන්නේ කැපුවා කියන අදහස. කැපුවා කපල ඉවරයි. මේක අතීතයි. නමුත් ස්පෙලිං විදියට අපි ගත්තොත් මේකත් CUT මේකත් CUT. මෙතන කොහොමද අපි එහෙනම් මේක කැපුවා කියලා හිතන්නේ මේක කපනවා කියලා හිතන්නේ කොහොමද? අන්න ඒක ගැටලුවක්. මොකද අපි සමහර ක්‍රියාපද තියෙනවා ක්‍රියාපදයේ වර්තමාන අවස්ථාවත් අතීත අවස්ථාවත් සමානයි. ඒකේ past participle එකත් සමාන වෙන අවස්ථා තියෙනවා. නමුත් මේ පාඩමට අදාළ නැති නිසා මම ඒක මෙතෙන්ට ගන්නෙ නැහැ. ක්‍රියාපදයක වර්තමානයේ සහ අතීතයේ present form එක සහ past form එක ගොඩක් දුරට සමාන ක්‍රියාපදත් රාශියක් තියෙනවා. බහුතරයක් වෙනස් නමුත් සමානව රාශියක් තියෙනවා. දැන් මේ කට් එක ඒකට උදාහරණයක්. එතකොට මේ මුලින්ම එන කට් එක කපනවා කියන එක ඊළඟ කට් එක කැපුවා කියන එක. put කියන ක්‍රියාපදයක් එහෙමයි දමනවා කියන put එක. put දමනවා දැමුවා. එතකොට දැන් බහුතරයක් ක්‍රියාපදවල අතීත ස්පෙලිං එක වෙනස් වෙද්දී තවත් සැලකිය යුතු ප්‍රමාණයක තියෙනවා වර්තමාන සහ අතීත විදියට එක සමාන ස්පෙලිං භාවිතයක්. ඒව මම මේ පාඩමේ ඉදිරියට යද්දී ඔබට පැහැදිලි කරන්නම්. ඔබට ඒක තේරුම් ගන්නත් පුළුවන්. මේ වෙද්දි මම ක්‍රියාපද 50කින් සමන්විත chart එකක් දැනට දීලා තියෙනවා. ඉදිරියේ තව තවත් ක්‍රියාපද ලබා දෙන්නම්. එතෙන්දී ඔබට අවබෝධයක් ගත හැකි ක්‍රියාපදවල මොන ක්‍රියාපදද වර්තමානයේ සහ අතීතයේ සමාන වෙන්නේ මොන ක්‍රියාපදවලද වර්තමානයේ සහ අතීතයේ වෙනස් වෙන්නේ කියලා. අලුත් ක්‍රියාපද එතන ඇති ඔබ නොදන්නේ ඒව පාඩම් කරගන්න. දල වශයෙන් අපි දන්න ක්‍රියාපද දෙකෙන් පාඩමේ ග්‍රැමර් කොටස් ටික අද දවස තුල තෝරා බේරා ගමු. ඒ වගේම දැන් ඉදිරියේදී මේ lessons වලට සාපේක්ෂව සාමාන්‍ය ඉංග්‍රීසි කතනයට අදාළ ක්‍රියාකාරකම් ටිකත් අපි ආරම්භ කරනවා. එතකොටත් මේ දැනුම ඉතාමත්ම වැදගත්. අද දවස තුල මූලික වශයෙන් ව්‍යාකරණ භාවිතය ග්‍රැමර් භාවිතය පිළිබඳව අපි සාකච්ඡා කරනවා. මේ ග්‍රැමර් භාවිතය සහ මේකේ ප්‍රැක්ටිකල් ප්‍රායෝගික අපි day to day life එකේදී ඉංග්‍රීසි කතා කරද්දී මේකම තමයි අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ. මේකේ වෙනසක් නැහැ. දැන් අපි දන්නවා ඉංග්‍රීසි භාෂාවේදී කතා කරද්දී එක ස්වරූපයක් ගන්න ඇතැම් තැන් තියෙනවා. ලියද්දී තව ස්වරූපයක් ගන්න තැන් තියෙනවා. ඒ කියන්නේ අපි ග්‍රැමර් වලදී එකක් සාමාන්‍ය කතා කරද්දී ග්‍රැමර් වෙනස් වෙනවා. එහෙම නැත්නම් විකෘති වෙනවා. එහෙම තැන් තියෙනවා. නමුත් මේ simple past tense, ඒ වගේම simple present tense, ඒ වගේම simple future tense මේ කාලවල එහෙම වෙනසක් නැහැ. ලියන එකමයි කතා කරන්නේ. සාමාන්‍ය පොදු භාවිතයක් common usage එකක් මෙතෙන්දී තියෙන නිසා හොඳට මේ ටික අවබෝධ කරගන්න ඉදිරිය අපි
ප්‍රායෝගික කතරයේදී මේක ඔබට ඉතාමත් වැදගත්. ඒ වගේම ලිවීම සම්බන්ධ සියලු දැනුම සහ past tense එක අදාළ සියලු දැනුම තමයි අපි මේ වෙද්දී සාකච්ඡා කරගෙන යන්නේ. එහෙමනම් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අදහසක් ගන්න go went come came but කියන එක දාගත්තොත් තමයි නෑ. අවශ්‍යම කෙනෙක් ඉන්නවා නම් පමණයි. මම දෙන සටහන ඒ විදිහටම ලියන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය කෙනෙක් තමන්ගේ අවශ්‍යතාවය මත සටහන වෙනස් කරගන්න. මම හැම වෙලේම ඉතාමත්ම පැහැදිලි ඉතාමත්ම සරල සටහනක් දෙන්නේ. මොකද විවිධ දැනුම් මට්ටම් වල අය පන්තියට සම්බන්ධ වෙනවා. ඒ අය ඕනම කෙනෙක්ට ගැලපෙන විදිහට තමයි මම උදාහරණ පැහැදිලි කිරීම කරන්නේ. ඒ නිසා සටහන මම දෙන එක එහෙම්මම ලියන එක අනිවාර්ය නෑ. ඔබට ගැලපෙන විදිහට සටහන සකස් කරගන්න පුළුවන්. නැත්නම් මම දෙන එක ඒ විදිහටම ලියන්නත් පුළුවන්. වැඩිදුර අවබෝධයක් ඔබට ගන්න පුළුවන් ක්‍රියාපද chart එක බලන්න. දැන් අතීත කාලෙදී අපිට වාක්‍යයක් හදන්න ඕන නම් අපි මේ වාක්‍ය රටාවේ ෆෝමැට් එකක් හදා ගන්නවා භාවිතයේ පහසුව වෙනුවෙන්. තේරුම් ගැනීමේ පහසුව වෙනුවෙන්. දැන් මේ තියෙන්නේ subject verb object කියන ෆෝමැට් එක. ඔබට මතකයි අපි මේක ඉගෙන ගත්තා simple present tense කියන වාක්‍ය රටාවේදී අපි මේක සාකච්ඡා කළා. ඔබට මතකයි ඇති subject verb object කර්තෘ ක්‍රියාව කර්මය. දැන් ඒ වර්තමාන කාලයේදී ඒතර දැන් අපි කතා කරන්නේ අතීත කාලේ සරල අතීතය simple past tense. මෙතනදී වෙනසක් වෙනවා. වෙනස තමයි මේ ක්‍රියාපදයේ past එක අතීතය තමයි අපි භාවිතයට ගන්න. ක්‍රියාපදයේ අතීතය ඒ කියන්නේ go එක නෙමෙයි went එක. come කියන අවස්ථාව නෙමෙයි came එක. write එක නෙමෙයි wrote එක. take එක නෙමෙයි took එක. verb එකේ අතීතය. ක්‍රියාපදයේ අතීත කරන්න. ක්‍රියාපදයේ අතීතය ගන්න. එහෙමනම් simple past tense වලදී අපි වාක්‍ය හදන format එක තමයි මේ අපි තියෙන්නේ. subject verb past object. ක්‍රියාවේ අතීත අවස්ථාව සහ කර්මය. දැන් මෙතනදී මේ subject එක ගත්තොත් මෙයාගේ කිසිදු ભેදයක් නැහැ. මොකද්ද ભેදයක් නැහැ කියන එකෙන් අදහස් කරන්නේ? ඔබට මතකයි අර singular plural කියන අවස්ථා දෙක ඒක වචන සහ බහු වචන. දැන් මම ඔහු කියලා කිව්වොත් ඔහු he. මම අපි කියලා කිව්වොත් we. බලන්න මෙතන ඔහු කියන්නේ එක්කෙනෙක්ද ගොඩක්ද? ඔහු කිව්වොත් එක්කෙනෙක්. අපි කියලා කිව්වොත් එක්කෙනෙක්ද ගොඩක්ද? ගොඩක් බහු වචන. එතකොට අපි කියනවා මේකෙදී ඒක වචන නැත්නම් singular කර්තෘ පද සහ බහු වචන නැත්නම් plural කර්තෘ පද. ඒක වචන සහ බහු වචන. දැන් මේ තර්කය අපිට හම්බුණා නේද simple present කියන වාක්‍ය රටාවේදී. සරල වර්තමාන කාලේ. අපිට මේක හම්බුණා මේ තර්කය. නමුත් මේ අතීත කාලයේ ලේසි. සාමාන්‍යයෙන් වාක්‍ය රටාවල අපිට හම්බෙන අමාරුම වාක්‍ය රටාවක් තමයි simple present නැත්නම් සරල වර්තමානයේ කියන වාක්‍ය රටාව. සරල අතීතය කියන්නේ present එකට සාපේක්ෂව ලේසි. අතන ඒක වචන බහු වචන කියන අවස්ථා දෙකක් හම්බුණා. මෙතන එහෙම අවස්ථා දෙකක් නැහැ. මෙතන පොදු common භාවිතයක් තියෙන්නේ. මෙතන පොදුවේ අපි කර්තෘ පදේ භාවිතා කරනවා. ඒකෙන් මම අදහස් කළේ මේ කර්තෘ ඒක වචන උනත් අපිට කමක් නැහැ. ඒ කියන්නේ ඔහු උනත් කමක් නැහැ. මේක බහු වචන උනත් කමක් නැහැ. අපි උනත් කමක් නැහැ. දැන් මේකේ pronouns ටික ගත්තොත් දැන් මේ ගැන අවබෝධය තියෙන නිසා මම ලොකුට කතා කරන්නේ නැහැ නිකන් දල වශයෙන් මතක් කරගන්න දන්න ඕනේ මේ ටික pronouns I you we they. ඊට අමතරව he she it නැත්නම් කෙනෙක්ගේ name එකක් නමක් මේවනේ pronouns වෙන්නේ සර්වනාම ටික. මේකෙදී මෙහෙ පැත්ත singular මේක වචනයි මේ ටික බහු වචනයි. ඔහු කිව්වොත් එක්කෙනෙක්, ඇය කිව්වොත් එක්කෙනෙක්, ඌ කියලා කිව්වොත් එක්කෙනෙක්, ඌ කෙනෙක්ගේ නමක් ආවොත් දැන් අම්මා කිව්වොත්, තාත්තා කිව්වොත්, කමල් කිව්වොත්, සම්පත් කිව්වොත් නමක්නේ. ඒවා subject. ඒතර ඒවා
ඒක වචනයි. ඒගොල්ලෝ කියලා කිව්වොත් එයාලා, ඔවුන්, ඒගොල්ලෝ කියන අදහස එන බහුවචනයි. අපි කියලා කිව්වොත් බහුවචනයි. මේ දෙන ටිකක් විශේෂයි. මේ දෙන තරමක් විශේෂයි. ඔබ සහ මම. දැන් අපි දන්නවා ඔයා නැත්නම් ඔබ. ඔයා කිව්වත් හරි, ඔබ කිව්වත් හරි. දැන් මගේ ඉස්සරහා ඉන්න කෙනා, දැන් මම කෝල් එකෙන් කතා කරද්දී එහා පැත්තේ ඉන්න කෙනාට මම කියන ඔයා කියලා, ඔබ කියලා. එක්කෙනෙක් මේ. එක්කෙනෙක් උනාට ඉංග්‍රීසි භාෂාවේදී අපි මේක බහුවචන හැටියට සලකනවා. දැන් මගේ ඉස්සරහා ඉන්න කෙනා, දැන් මම ඇමතුමකදී මගේ ඇමතුමේ එහා පැත්තේ රැඳී සිටින කෙනා මම ඔයා කියලා ආමන්ත්‍රණය කරනවා. මෙයා එක්කෙනෙක් වුණාට ඉංග්‍රීසි භාෂාවේදී මෙයාව බහුවචන ලෙස තමයි අපි සලකන්නේ. එහෙනම් ඔයා කියන්නේ ඔබ කියන්නේ බහුවචන අවස්ථාව. ඊළඟට I කියලා කියන්නේ මම කියන අදහසනේ මම. දැන් මෙතන මම ඉන්නවා. මං උගන්වනවා. ඒතර මං එක්කෙනෙක් ගොඩක් මෙතන නෑ. මම විතරයි ඉන්නේ. නමුත් ඉංග්‍රීසි භාෂාවේදී මම කියන්නේත් බහුවචනයි. මේක මම කලින් දවසක සටහනකට දුන්නා. එහෙනම් විශේෂයෙන් මතක තියාගන්න. මම සහ ඔබ කියන අවස්ථා දෙක ඉංග්‍රීසි භාෂාවේදී අපි කියනවා බහුවචන අවස්ථා කියලා. මම කියලාවත් ඔබ නැත්නම් ඔයා කියලාවත් ඒවා බහුවචන අවස්ථා. එහෙනම් I බහුවචනයි, you බහුවචනයි, we බහුවචනයි, they බහුවචනයි. ඔහු කියලාවත් ඒක වචනයි, ඇය කිව්වොත් ඒක වචනයි, it කිව්වොත් ඒක වචනයි, name කියන තැනට ලෝකේ තියෙන ඕනම නමක් දාගන්න ඒ සියල්ල ඒක වචනයි. ඊට අමතරව brother, sister, mother, father ඒවත් මේ නම් වලට දාගන්න nouns විදියට මම මේක දාන්න සිංහලෙන් ගැලපෙන්න name කියලා දුන්නා. මේ nouns කියන අදහස ඕනම නමක්. නැත්නම් nouns කිව්වට ගොඩක් කෙනාට ටික දවසක් යද්දී අමතක වෙනවා. නමුත් name කියලා කිව්වොත් නමක් ඒක කවුරුද දන්න ඕනම නමක් භාවිත කරන්න subject එකක ඒක වචන අවස්ථාවක් වශයෙන් මොකද ඒවා ඒක වචන නිසා. එහෙමනම් මේ subject එකේ ඒක වචන බහුවචන කියන තර්කය අපිට අදාළ වුණා simple present හෙවත් සරල වර්තමාන කාලයේ. සරල වර්තමානයේදී මේක අපිට අදාළ වුණා. නමුත් simple past tense එහෙම නැත්නම් සරල අතීත කාලයේදී අපිට ওই තර්කය අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපිට මේක ඒක වචනද එක්කෙනෙක්ද ගොඩක්ද බහුවචනද කියලා බලන්න ඕන නැහැ. ඒක වචන බහුවචන අදාළම නැහැ. දැන් අපි මේකේ පොදුවේ මෙන්න මේ කර්තෘව ගන්නවා. ඒ කියන්නේ මේ කර්තෘ I වෙන්න පුළුවන්, we වෙන්න පුළුවන්, they වෙන්න පුළුවන්, he she වෙන්න පුළුවන්, Kamal, teacher, father, mother, sister මේ ඕනම subject එකක් එන්න පුළුවන්. ඒතකොට ඒක වචනද බහුවචන කියන එක බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි අපි මෙන්න මේ ක්‍රියාපදේ නම් අතීත වෙන්න ඕන. ක්‍රියාපදේ හැම වෙලේම අතීතයි. ඒ නිසා තමයි මම මෙතන past කියන අදහස ලියුවේ. අවසානයේට අපි object එක භාවිතා කරනවා. ඕක තමයි එහෙනම් අපි කතා කරන වාක්‍ය රටාව, වාක්‍ය format එක simple past tense වලදී නැත්නම් සරල අතීත කාලේ. පොඩි අදහසක් ස්ටාර් මාර්ක් එකක් දාලා මෙහෙම ලියන්න. පොඩි අදහසක්. සරල අතීත කාලයෙන් වාක්‍ය නිර්මාණය කිරීමේදී පහත වාක්‍ය රටාව භාවිතයට ගන්න. සරල අතීත කාලයෙන් වාක්‍ය නිර්මාණය කිරීමේදී පහත වාක්‍ය රටාව භාවිතයට ගන්න මෙන්න තියෙන වාක්‍ය රටාව subject එකයි, verb එකේ past එකයි, object එකයි. ළඟ පාට පෑනක් එහෙම තියෙනවා නම් පාට පෑනකින් මේක සටහන් කරගන්න. එහෙම නැත්නම් අනුතරමේ වටේට පොඩි කොටුවක් හරි ගහගන්න වැදගත් වෙනවා. සීලම වාක්‍ය නිර්මාණය කරන්නේ අතීත කාලයේ ඔය වාක්‍ය රටාව අපි මූලික කරගෙන.
හොඳයි අපි උදාහරණ කෙරෙහි යොමු වෙමු. මෙතෙන්දී මේ ෆෝමැට් එක ආදේශ කරගෙන තමයි වාක්‍ය නිර්මාණය වෙන්නේ. subject verb එකේ past එකයි object එකයි. බලන්න මේ වාක්‍ය දිහා. I went to office. I went to office. මම කාර්යාලයට ගියා. දැන් අපේ වාක්‍ය රටාව ගත්තොත් මෙතන තියෙන්නේ මුලටම subject එකනේ. මම මෙන්න subject එක අරන් තියෙනවා I කියලා. subject එක අරගෙන තියෙනවා I කියලා. ඊළඟට ක්‍රියාපදයනේ මම මේකේ වෙන දුන්නනේ මේක past වෙන්න ඕන කියලා. එහෙමනම් go කියන ක්‍රියාපදයේ අතීතය මෙන්න went එක අරන් තියෙනවා ක්‍රියාපදයේ විදියට. ඊළඟට object එක හෙවත් කර්මය. දැන් මෙතන තියෙනවා office කියන අදහස. මේක තමයි කර්මය වෙන්නේ. මේක තමයි object එක වෙන්නේ. නමුත් මෙතන ඔබට තියෙනවා to කියන අදහස. මේකෙන් ප්‍රකාශ වෙනවා the කියන අදහස. දැන් අපි කාර්යාලයට මෙන්න මේ the එක තමයි ඔය සංකේතවත් වෙන්නේ to එක ඔස්සේ. කාර්යාලය office, කාර්යාලයට to office, පන්තියට to class, නගරයට to town, market එකට to market. ඒ වගේ කාර්යාලයට to office ඒකයි මෙතෙන්දී to එකක් ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් බලන්න subject එක ගත්තා, ක්‍රියාපදයේ අතීතය ගත්තා, object එක ගත්තා, the කියන අදහස නිසා to ගත්තා. මේක අපේ පසුගිය සතිවල සම්බන්ධ වෙච්ච අය දන්නවා. ඊළඟට ඇය ලියුමක් ලිව්වා කියන අදහස. ඇය ලියුමක් ලිව්වා. දැන් ලියුම ලියලා ඉවරයි. ඇය ලියුමක් ලිව්වා. දැන් මෙතනදී බලන්න මේ වාක්‍ය දිහා. ඇය ලියුමක් ලිව්වා. මෙතන subject එක තමයි ඇය කියන අදහස මෙන්න she එක අරන් තියෙන්නේ. ඊළඟට දන්නවනේ මේ order එක. මෙතන තියෙන subject එකයි object එකයි verb එකයි කියන order එක. නමුත් අපි ලියන්නේ subject verb object කියන order එකෙන්. ඒ නිසා මේක මේ විදිහට මාරු වෙනවා කියලා අපි කලින් සාකච්ඡා කරානේ. එහෙමනම් ලිව්වා කියන ක්‍රියාපදයේ අතීතය සමන අපේ අතීතය අරන් තියෙනවා wrote කියලා. she wrote. ඊළඟට ලියුමක්. ඇය ලිව්වේ ලියුමක්. එහෙනම් ලියුමක් කියන්නේ letter කියන අදහස. මේ letter එකේ ලියුමක් නිසා a දාලා තියෙනවා. a letter. she wrote a letter. දැන් පසුගිය දවසක මම කියා දුන්නා මෙතන a සහ the භාවිතය සම්බන්ධයෙන්. ඒ නිසා නැවත අද සාකච්ඡා කරන්නේ නැහැ. ගැටලු තියෙන අය හිටියොත් කොහොමද කියලා මෙතෙන්දී ආමයයි කියන එකට අවබෝධයක් ගන්න පුළුවන්. she wrote a letter. ඇය ලියුමක් ලිව්වා. ඊළඟට I went to office last week. I went to office last week. මම ගිය සතියේ පන්තියට ගියා. මේක ටිකක් හැබැයි විශේෂයි. මේකට දාලා තියෙනවා කාලවාචී පදයක්. last week කියලා. ගිය සතියේ. පසුගිය සතියේ. දැන් මෙතන කාලවාචී පද ඔබ දන්නවා මම ඒවත් group වලට ලබා දුන්නා. අද today. හෙට කියලා આવොත් tomorrow. ඊයේ කියලා આવොත් yesterday. ලබන සතිය කිව්වොත් next week. ලබන මාසය කිව්වොත් next month. ඒ වගේ ගිය සතියේ last week, ගිය මාසේ last month, උදෑසන in the morning, in the evening, in the night, at night, tonight. මේ භාවිතය මම ලබා දුන්නා. දැන් ඔබ දන්නවා කාලය හඟවන වචනයක් නම් අපි කියනවා කාලවාචී පදය. කාලය හඟවන වචනයක් නම් කාලවාචී පදයක්. කාලවාචී පද මේවා timely verbs මේවා වාක්‍යයක සම්බන්ධ කරන්න අපිට ස්ථාන දෙකයි තියෙන්නේ. එකක් තමයි වාක්‍යයේ මුල වාක්‍යයක ඉස්සරහා. ඒ කියන්නේ මෙතන subject එක නම් මෙතෙන්ට දාන්න පුළුවන් කාලවාචී පද. ඊළඟ ක්‍රමය තමයි object එකේ අවසානය. දැන් මෙතන object එක නම් මෙතෙන් දාන්න පුළුවන් ඔය timely verb එක. වාක්‍යයේ මුල හරි අග හරි. හැබැයි මෙතෙන්දි මතක තියාගන්න දැන් මෙතන subject එක තියෙනවා, verb එක තියෙනවා, object එක තියෙනවා. එතන දැන් මේ උදාහරණයමනේ මේ දීලා තියෙන්නේ මේකමනේ. එතන මෙතෙන්දී
කාලවාචී පදේ මේකට සම්බන්ධ වෙලා. හැබැයි මේක මෙතන පොඩ්ඩක් බලන්නකෝ. with my mother කතාව තියෙනවා. හැබැයි මේක එහෙම ඇවිල්ලා නැහැ. මෙහෙම ආවොත් මේ වචනේ දැම්මට පස්සේ තමයි කාලවාචී පදේ දාන්නේ. මම එකෙන් අදහස් කරන්නේ ඔබ හිතන්න යා වාක්‍යය තුල තියෙන subject එකයි verb එකයි object එකයි විතරයි කියලා. I went to class. ඔහොම හිතන්නකෝ. මම පන්තියට ගියා. එතකොට මේකෙදි මම ගිය සතියේ කියන අදහස ගන්නවා. එහෙනම් I went to class last week. I went to class last week. මම පන්තියට ගියා ගිය සතියේ. දැන් හදිස්සියේ මෙහෙම ආවොත් මම පන්තියට ගියා අම්මත් එක්ක ගිය සතියේ. දැන් මට කියන්න බෑ I went to class last week with mother කියලා. මෙහෙම කිව්වොත් වැරදි. ඇයි? with mother කියන අදහස ආපු නිසා last week එක වාක්‍යයේ මැද්දකට ආවේ. I went to class last week with mother. මේක වැරදි. මම with mother කැලලත් වාක්‍යයට එකතු කරලා ඉන් පස්සේ තමයි last week අදහස දාන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් I went to class with mother last week. ඒ කියන්නේ කාලවාචී පදයේ අන්තිමට දාන්න ඕන. වාක්‍යයේ අවසානයේට දාන්න ඕන. දැන් අපිට අවශ්‍ය නම් මේක මුලට දාන්න පුළුවන්. Last week I went to class. එහෙම නැත්නම් last week I went to class with mother. ඔය දෙකම හරි. Last week I went to class. එහෙම නැත්නම් I went to class last week. ඔය දෙකම හරි. එක උදාහරණයක last week කියන එක මුල තිබ්බා. අනිත් එකේ අග තිබ්බා. නමුත් හැබැයි ලිවීමේදී මුලට දාන්න යන්න එපා. ලිවීමේදී මුලට දාන්න යන්න එපා. අපි සාමාන්‍යයෙන් කතා කරද්දී නම් අපිට මේක මුලට දාන්නත් පුළුවන් අගට දාන්නත් පුළුවන්. අන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ලිවීමේදී අවසානයේටම දාන්න. ලියද්දී අගටම. ඒ කියන්නේ timely verb එකක් ආවොත් වාක්‍යයකට අපි ඒක දාන්නේ වාක්‍යයේ අන්තිමට වාක්‍යයේ අවසානයේට දාන්න ඕනේ. එහෙනම් ඒකත් මතක තියාගන්න. අපි ඒකත් මේ පොඩි අදහසක් විදිහට ලිව්වොත් වඩාත් හොඳයි. පොඩි තරු ලකුණක් දාලා නියම කිස්සා මාකයකින්. කාලවාචී පද වාක්‍යයක අවසානයේ භාවිතා කළ යුතුය. කාලවාචී පද වාක්‍යයක අවසානයේ භාවිතා කළ යුතුය. කාලවාචී පද වාක්‍යයක අවසානයේ භාවිතා කළ යුතුය. Okay, මුල් වාක්‍ය තුන දක්වා ලියා ගන්නකෝ. I went to office. She wrote a letter. I went to office last week. මුල් වාක්‍ය තුන දක්වා පමණක් ලියන්න. මුල් වාක්‍ය තුන විතරක් ලියන්න. අනිත් එක මම පැහැදිලි කරනවා. නෝට් එක සම්බන්ධයෙන් අහලා තියෙනවා. මම ගෲප් එකට නෝට් එක ලබා දෙන්නම්. අපේ 13 14 ස්පෙෂල් ගෲප් එක. ඒකට මම නෝට් එක ලබා දෙන්නම්. ලියා ගන්න යම් මගේ හැරීම් වෙච්ච අයට රෙකෝඩින් එක ලබා දෙන්නම්. මේ අනුකාර ටික ලියා ගන්න පුළුවන්. සහ අපේ කණ්ඩායම් වල
කොහොමත්ම නෝට් එක හැමදාම කවුරු හරි ළමෙක් දානවා කණ්ඩායමට. ඒ නිසා ලියා ගන්න බැරි වෙච්ච කෙනෙක් මගේ හැරිච්ච සිග්නල් එහෙම ඩ්‍රොප් වෙච්ච අය ඉන්නවා නම් හැකියාව තියෙනවා නෝට් එක ගෲප් එක හරහා ලබා ගන්න අඩුපාඩු සම්පූර්ණ කරගන්න. ඒ විතරක් නෙමෙයි රෙකෝඩ් උත් අදාළ ගෲප් එක සඳහා ලබා දෙනවා. ඊළඟට බලන්න මේ උදාහරණේ දැන් අපි මෙතන තියෙනවා I went to office last week. මම ඔෆිස් එකට ගියා ගිය සතියේ කියලා. හැබැයි මෙතෙන්දී I went to office last week එක අන්තිමට දාලා මැදට ඇවිල්ලා තියෙනවා with my mother කියලා. දැන් මෙතෙන්දී අපිට කිසිම හේතුවක් නිසා මෙන්න මේ දෙක මැදට last week දාන්න බෑ. I went to office last week with mother එහෙම ගන්න බෑ. එහෙම ගත්තොත් වැරදි. අනිවාර්යයෙන්ම last week එක අගට තියෙන්න ඕන. ඒකයි මම කිව්වේ ඔබ්ජෙක්ට් එකට පසුව කාලවාචී පදේ දාන්න එපා කිව්වේ නැහැ. නමුත් ඔබ්ජෙක්ට් එකට පස්සේ දැම්මට වෙන අදහසක් ආවොත් දැන් මෙතන නිපාතයක් ඇවිල්ලා නිවිත් කියන නිපාතය. සමහරක් විට මීට අමතරව වෙන්න පුළුවන් ක්‍රියාපද දෙකක්. එහෙම නැත්නම් තවත් වෙන මොනවා හරි භාවිතයක් මේකට එකතු වෙන්න පුළුවන්. ඒ සියල්ල එකතු වුණාට පස්සේ අන්තිමට තමයි අපි කාලවාචී පදය නැත්නම් කාලය හඟවන වචනය භාවිතා කරන්නේ. ඒකම මතක තියාගන්න ඕන. දැන් අපි සරල අතීතයනේ කතා කරන්නේ. simple past tense නේ. ඒ නිසා අපි ගන්න වචනය අතීතය හා සම්බන්ධ වෙන වචනයක් වෙන්න ඕන. දැන් අද කියන එක උනත් ගන්න පුළුවන්. බැරි නෑ. අද කියන්නේ වර්තමාන අදහසක්. නමුත් දැම්මට කියන්න පුළුවන්නේ මම ටවුන් එකට ගියා අද කියලා. දැන් වෙලාව 7ට විතර වෙලා. එතන මට කියන්න පුළුවන් මම අද ටවුන් එකට ගියා. ඒතර අද කියන එක වර්තමාන අදහසක් තමයි. නමුත් එහෙම වුණාට අපිට ඒක past tense එකට ආදේශ කරගන්න පුළුවන්. හැබැයි කිසිම හේතුවක් මත tomorrow කියන අදහස අපිට ආදේශ කරගන්න බැහැ. next week කියන එක අපිට ආදේශ කරගන්න බැහැ. දැන් today ගන්න පුළුවන්. in the morning ගන්න පුළුවන්. last week ගන්න පුළුවන්. last month ගන්න පුළුවන්. මම මේක group වලට දුන්නා. ලැබිච්ච නැති කෙනෙක් ඉන්නව නම් ඉල්ලන්න අපි ලබා දෙන්නම්. last month එක ගන්නත් පුළුවන්. last year කියන අදහස ගන්නත් පුළුවන්. ඒ වගේම last Friday, last Monday කොහොමවත් ගන්න පුළුවන්. නමුත් අපිට අනාගත අදහසක් හෝ වර්තමානයේ ඍජුව සම්බන්ධ වෙන අදහසක් ගන්න බෑ. දැන් ඒ වගේම today වගේම තමයි everyday කියන අදහස. හැමදාම. දැන් මේක වර්තමාන ස්වරූපයක් තියෙන්නේ. නමුත් අතීතයටත් අපිට ආදේශ කරගන්න පුළුවන්. මම පන්ති ගියා හැමදාම. I went to class every day. ගැලපෙනවා. හැම සතියෙම, හැම මාසෙම, හැම අවුරුද්දම ඒවා අපිට ඕනම කාලයකට පොදුවේ ගන්න පුළුවන්. ඔබ ඒවා මනසින් වෙන් කරන්න අවශ්‍ය නැහැ. නමුත් මනසට දාගන්න අතීතය හා ගැළපෙන ඕනම කාලවාචී පදයක් අපිට simple past tense වලදී සම්බන්ධ කරන්න පුළුවන්. අතීතය හා ගැළපෙන ඕනම කාලවාචී පදයක් simple past tense වලදී සම්බන්ධ කරන්න අපිට හැකියාව තියෙනවා. හොඳයි එහෙනම් I went to office with my mother last week. මම කාර්යාලයට ගියා මගේ අම්මත් එක්ක ගිය සතියේ. මෙතන my කියලා අයින් වුණොත් with mother වෙනවා. අම්මත් එක්ක ගිය සතියේ. my mother දැම්මොත් මගේ අම්මත් එක්ක ගිය සතියේ. ඉතින් අදහස් දෙකම ලොකු වෙනසක් නෑ. ඒගොල්ලෝ match එක දිනුවා. subject එක තමයි මෙතන ඒගොල්ලෝ කියන්නේ. verb එක තමයි won කියන්නේ. the match කියන අදහස තමයි මෙතන object එක වෙන්නේ තරංගය. ඔබ දන්නවා තරංගය බලන්න එක තරංගය තරංගයක් මේ දෙකම එකක් තරංගයක් මෙතන නිකම්ම තනි අවස්ථාවක් ඒ නිසා the දානවා the match හැබැයි මෙතන අල්කයන් සහිත අවස්ථාවක් එහෙනම් the දානවා a match තරංගය the match තරංගයක් a match මෙතන තරංගය කියන අදහස නිසා මෙතන ඇවිල්ලා තියෙනවා the match they won the match ඒගොල්ලෝ match එක දිනුවා එයාලා match එක දිනුවා they won the match දැන් බලන්න මෙතෙන්දී වාක්‍ය ටිකක් අලුත් වෙලා තියෙනවා
as I remember මට මතක විදියට මේක පොඩ්ඩක් අවශ්‍යයි ලියාගත්තත් කමක් නැහැ මේකෙන් කියන්නේ as I remember මට මතක විදියට දැන් අපිට මතක විදියට වුණොත් මේ I එක වෙනස් කරන්න as we remember as I remember මට මතක විදියට as I remember මට මතක විදියට ඒ කියන්නේ මට හරියටම මේක එහෙම කියන්නේ නැහැ ඉතින් මට මතක විදියට නම් මම ගිය මාසේ ආවේ. ගිය මාසේ මෙහෙට ආවා. ගිය මාසේ 7 වෙනිදා ආවේ. සමහරක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මගේ මතකයේ තියෙන විදිහට මම ගිය මාසේ 7 වගේ තමයි මෙහෙට ආවේ. මට මතක විදිහට මම ඔයාලට ඔක්කොම සල්ලි ටික දුන්නා. මතක විදිහට සමහරකට එහෙම නොවෙන්න පුළුවන්. එතකොට මට මතක විදිහට මේ ඈස් එකෙන් තියෙනවා විදිහට කියන අදහස. විදිහට. මට මතක විදිහට. as I remember මට මතක විදිහට we studied that lesson. We studied. මෙන්න බලන්න මෙතන study කියන ක්‍රියාපදය මේක වර්තමානය. මේක ඔබ ලබා දෙන්න තියෙන නිබන්ධනය තුනක් තියෙනවා. මේක අතීත කරලා තියෙනවා. ඒ අතීත අවස්ථාවේදී IED සම්බන්ධ වෙලා අතීත වෙලා මේක මේ සම්බන්ධ වෙච්ච විදිය ඔක්කොම තේරුම් ගන්න පුළුවන් ක්‍රියාපද ලිස්ට් එක බලන්න. We studied that lesson. that කියන්නේ එම lesson එක ඒ පාඩම last Friday ගිය සිකුරාදා as I remember මට මතක විදියට we studied that lesson last Friday අපි ඉගෙන ගත්ත ඒ පාඩම ගිය සිකුරාදා මට මතක විදියට අපි ඒ පාඩම ගිය සිකුරාදා ඉගෙන ගත්තා. එතකොට දැන් මේක අලුතෙන් සම්බන්ධ වෙච්ච අදහසක්. ඒක ඔබට වැදගත් වෙන්නේ නැත්තේ නැහැ. නමුත් අපේ tense එකක් විදිහට ගත්තොත් simple past tense එක දෙන්නේ මේ පැත්ත. We studied that lesson last Friday. මෙන්න subject එක, මෙන්න verb එක, මෙන්න that lesson කියන එක object එක. ඊට පස්සේ time verb එක තමයි last Friday. එතන මේක තමයි අපේ උදාහරණය. නමුත් දැන් උදාහරණ කිහිපයක් කතා කරපු නිසා මේ උදාහරණය මම පොඩ්ඩක් සංකීර්ණ කරා. as I remember කියන අදහස සම්බන්ධ කරලා as I remember මට මතක විදියට. දැන් ඒතකොට මේක පොඩ්ඩක් වෙනම අවබෝධය තියාගන්න. as I remember ඒක past tense වලට සම්බන්ධ කරලා. as I remember we studied that lesson last Friday. මට මතක විදියට අපි මේ පාඩම ඉගෙන ගත්ත ගිය සිකුරාදා. දැන් මෙහෙම කිව්වොත් මට මතක විදියට අපි ගිය සඳුදා නුගේගොඩ ගියා. as I remember we went to නුගේගොඩ last මම කිව්වේ සඳුදා නේද last Monday. ඒතර ඔන්න එක අවශ්‍ය නැහැ last එක තියෙන නිසා මට මතක විදියට අපි ඒ පාඩම ඉගෙන ගත්තා ගිය මාසේ. මේකම වෙනස් කරන්න පුළුවන්. මට මතක විදියට as I remember අපි ඉගෙන ගත්තා. We studied ඒ පාඩම that lesson ගිය මාසේ last month. මට මතක විදියට මම පන්සල් ගියා මීට මාස 3කට කලින්. as I remember I went to temple කලින් කිව්වොත් before මම තව මේවා ඉදිරියේදී පැහැදිලි කරන්නම් before 3 month මාස 3කට කලින් මට මතක විදියට මම ඔයාට උදව් කළා. as I remember I helped you මෙතෙන්දි to දාන්න පුළුවන්. ඒක මම ඉදිරියේදී දීර්ඝව පැහැදිලි කරන්නම්. I helped you දාන්න පුළුවන්. අවශ්‍ය නැහැ. I helped you තිබ්බනම් ඇති. ඇයි එහෙම වෙන්නේ කියන එක ඒකට අදාළ පාඩමේදී මම කියා දෙන්නම්. එhmenan මෙතෙන්දී as I remember කියන්නේ මට මතක විදියට. බලන්න මෙතන Kamal spoke English with friends every week. Every week කියන්නේ මොකක්ද? හැම සතියෙම. මම මේවා සිංහල තේරුම් නැවත දෙන්නම් අවශ්‍යයට. සතියෙම. හැම සතියෙම. Every week. එහෙමනම් කොහොමද අපි හැමදාම කියන්නේ? Every day. හැම මාසෙම කියන්නේ කොහොමද? Every month. හැම අවුරුද්දම? Every year. හැම සිකුරාදම? Every Friday. එහෙනම් every week හැම සතියෙම. මෙතන තියෙනවා කමල් කියන subject එක. මෙතන තියෙනවා spoke කියන verb එක. දැන් සාමාන්‍ය ක්‍රියාපදයේ මෙතන speak එක. speak. දැන් ක්‍රියාපදය අතීත වෙන්න එපා. ඒ නිසා speak එක අතීත වෙලා spoke. කමල් spoke English. මෙතන මේ ගොඩක් අය හිතනවා in එක එන්න ඕන. in English නෑ. එහෙම දාන්න එපා වැරදි දැන්.
මම ඉංග්‍රීසි වලින් ලියනවා අන්න I wrote in English එතෙන්ට අවශ්‍යයි මෙතන එහෙම එකක් නෙමෙයි මම ඉංග්‍රීසි කතා කළා sorry කමල් ඉංග්‍රීසි කතා කළා එහෙනම් කමල් spoke English මෙතෙන්දි දැන් අපි කතා කරනවා කියන ක්‍රියාපදතාව තියෙනවා talk එක එහෙම තියෙනවා මේක රීඩි දාන්න පුළුවන් නමුත් සාමාන්‍යයෙන් මෙතෙන්දි වඩාත්ම ගැළපෙන්නේ talk එක නෙමෙයි spoke එකයි spoke කරන් තියෙන්නේ එමනම් Kamal spoke English කමල් ඉංග්‍රීසි කතා කළා with friends යහළුවන් සමග every week හැම සතියෙම කමල් ඉංග්‍රීසි කතා කළා යහළුවන් එක්ක හැම සතියෙම එමනම් හැම සතියෙම කියන එක උනම් අපිට අතීත කාලයට හා සම්බන්ධ වෙන කාලවාචී පදයක් විදිහට භාවිතා කරන්න හැකියාව තියෙනවා. කමල් spoke English with friends every week. එහෙනම් මේ ටිකත් උදාහරණ ලෙස සටහන් කර ගමු. සිංහල අදහස් අවශ්‍යව දෙන්නම්. පාඩම සම්බන්ධයෙන් මොනවා හරි යටිතල තියෙනවා නම් මැසේජ් එකක් යොමු කරන්න පුළුවන්කම තියෙනවා. නෝට් එකේ ඉඳලා තියෙනවා නම්බර එකක් හරහා ගෲප් එක හරහා තමයි නෝට් එක ලබා දෙන්න පුළුවන්කම තියෙන්නේ මම සතුව නෝට් නැහැ ගෲප් එකේ ළමයිම අප්ඩේට් කරන නෝට් තමයි තියෙන්නේ පසුගිය සතිවල රෙකෝඩින් ටික නම් දෙන්න පුළුවන් WhatsApp හරහා මැසේජ් එකක් දාන්න මම තව සුළු මොහොතකින් නම්බර් එක ලබා දෙන්නම් ගෲප් ලින්ක් එක අපි දාලා තියෙන්නේ ගෲප් එකට ඇඩ් වෙන්න පුළුවන් අලුත්ම කවුරු හරි ඉන්නවා නම් කෝසස් එක පිළිබඳ විස්තරات අහලා තියෙනවා මම නැවත විස්තර ටික ඔබට ලබා දෙන්නම් Zoom එක හරහාම ඔබට විස්තර ටික ලැබෙනවා අවශ්‍යයට පුළුවන් ඒ පණිවිඩ කෙරෙහි අවධානය ලබා ගන්න පාඨමාලාවට අදාළ සියලුම ලියාපදිංචි කටයුතු සඳහා ලබා දුන් කාලය ලබන ඉරිදා වන විට අපි අවසන් කරනවා. ලියාපදිංචි වෙන්න බලාපොරොත්තු වන සියලු දෙනා ලබන ඉරිදාට පෙර ලියාපදිංචි කටයුතු සිදු කරගන්න. දැනට ලියාපදිංචි කණ්ඩායම අපි වෙනම සකස් කරලා තියෙනවා. ලබන ඉරිදා සිට ලින්ක් එක ලබා දෙන්නේ එම ලියාපදිංචි කණ්ඩායමේ ලියාපදිංචි අංක හිමි අය සඳහා පමණයි. සියලුම විස්තර ටික ලබා දුන්නා මැසේජ් කෝල් එකට අදාළව අපේ දේශන ගාස්තුව මාසිකව 1500යි ඒ දේශන ගාස්තුවක් නෙමෙයි ඩිප්ලෝමා සර්ටිෆිකට් ගාස්තුව සහ ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම් එකට අදාළව ගාස්තුව මාස 6යි කාලය සම්පූර්ණ ගාස්තුව රුපියල් 9000ක් වෙනවා මැසේජ් එක හරහා ලබා දුන්නේ ආයතනයේ දුරකථන අංකයක්. වල මම දේශනයේ අවසානයේ මගේ පෞද්ගලික අංකයක් ලබා දෙන්නම්.
මැසේජ් එක හරහා ලබා දුන්නේ ආයතනයේ අංකයක්. ඔබට අවශ්‍ය සියලු විස්තර ඒ හරහා දැන ගන්නත් හැකියාව තියෙනවා. සිංහල අදහස අවශ්‍යයට දාගන්න පුළුවන්. I went to office last week. මම ගිය සතියේ කාර්යාලයට ගියා. I went to office last week. I went to office with my mother last week. I went to office with my mother last week. මම ඔෆිස් එකට ගියා මගේ අම්මත් එක්ක ගිය සතියේ. මම ඔෆිස් එකට ගියා මගේ අම්මත් එක්ක ගිය සතියේ. They won the match last year. එයාලා මැච් එක දිනුවා ගිය අවුරුද්දේ. දැන් මේ වාක්‍ය අමාරුයි සංකීර්ණයි කියලා හිතන්න එපා. තාමත්ම සරල වාක්‍ය කිහිපයක් මම ලබා දීලා තියෙන්නේ. මේ සියලුම වාක්‍ය දෙලා තියෙන්නේ මම ලබා දුන්න subject verb past object කියන format එක මූලික කරගෙන. As I remember මට මතක විදියට. As I remember මට මතක විදියට. මට මතක විදියට we studied that lesson last Friday. We studied that lesson last Friday. අපි ඉගෙන ගත්තා එම පාඩම ගිය සිකුරාදා. Kamal spoke English with friend every week. Kamal ඉංග්‍රීසි කතා කරනවා යහළුවක් එක්ක හැම සිකුරාදාම. මෙතන යහළුවන් එක උනනවා වඩාත්ම ගැලපෙනවා. friends කියලා හදාගත්තා නම් වඩාත් හොඳයි. With friends every week. බලන්න මෙතන අපි මෙතේ කතා කරපු දේ පිළිබඳව ඔබට යම්කිසි අදහසක් ගන්න පුළුවන් මේ පුංචි ක්‍රියාකාරකම් තුලින් පොඩි ඇක්ටිවිටි එකක් simple past tense වලට අදාළව දාලා අදහසක් ගන්න පුළුවන් අපි ඉගෙනගත්තු දේ පිළිබඳව ඔබට හොඳ මතක් කර ගැනීමක් නැවත කරන්න පුළුවන් මේ ඔස්සේ. Complete the sentence. Use the these verb in the past simple. Simple past tense එක ඔස්සේ මේක සම්පූර්ණ කරන්න කියලා අපිට කියන්නේ. දැන් අපිට මේකට අදාළ ක්‍රියාපද දීලා තියෙනවා. Plain එක, enjoy එක, finish එක, happen එක, open එක, rain, start, stay, want කියන අවස්ථා. ඔබ මුලින්ම මේ පැහැදිලි කිරීම ගයිඩ්ලයින් එක සහ මේ ක්‍රියාපද ටික සටහන් කර ගැනීමක් කරන්න වැඩි වෙලා ගන්න නැතුව මේ ක්‍රියාපදවල මම සිංහල අදහසක් දෙන්නම්. ඔබ මෙන්න මේ උඩින් පැත්තෙන් හරි සයිඩ් එකකින් හරි සිංහල අදහසක් ලියා ගන්න පුළුවන් ක්‍රමවේදයක් හදාගන්න වඩාත් හොඳ වේවි. එහෙම නැත්නම් මම මුලින්ම සිංහල අදහස දෙන්නම්. ඔබ පහසු විදිහට එහෙමනම් ලියා ගන්න. මේ ක්ලීන් කියලා කියන්නේ අපි පිරිසිදු කරනවා කියන අදහස. පිරිසිදු සිංහල අදහස මම දෙන්නම්. මේකේ අතීත ක්‍රියාපදයේ විශේෂයෙන්ම දැන් ලබා දෙන්න වෙනවා. දැන් මෙතන ක්ලීන් එකේ අතීතය clean වෙනවා. ed සම්බන්ධ වෙනවා. enjoy එකේ අතීතයට ed සම්බන්ධ වෙනවා. enjoy වෙනවා. finish කියන එකේ අතීතයට ed සම්බන්ධ වෙනවා. happen කියන එකේ අතීතයට d එක සම්බන්ධ වෙනවා. open එකේ අතීතය ed සම්බන්ධ වෙනවා. rain එකේ අතීතයට ed සම්බන්ධ වෙනවා. මේ ඔක්කොම ed තමයි එන්නේ. start එක started වෙනවා. stay එක stayed වෙනවා. want එක wanted වෙනවා. මේක තමයි ක්‍රියාපදයේ අතීත අවස්ථාව. මෙතන භාවිතා කරලා තියෙන්නේ ed හරහා අතීත වන ක්‍රියාපද. සාමාන්‍යයෙන් බහුතරයක් ක්‍රියාපද අතීත වෙන්නේ ed හරහා. නමුත් දැන් go කියන එක go එකට ed එන්නේ නැහැ. come එකට ed එන්නේ නැහැ. ඒව වෙනස් වෙනවා. go එක went වෙනවා, come එක came වෙනවා. දැනට ඔබ මතක තියාගන්න බහුතරයක් ක්‍රියාපද වලට ed එන බව ඇත්ත. නමුත් එතනින් බාහිරව අතීත වෙන ක්‍රමවේදයකුත් තියෙනවා.
ඒක පිළිබඳ හොඳ අවබෝධයක් ගන්න නැවතත් මතක් කරනවා ක්‍රියාපද chart එකක් ඇති ලබා දීලා ඒක බලන්න. මේ ක්‍රියාපදයේ අතීතයක් තියෙනවා. පොඩ්ඩක් අවශ්‍ය දේ සටහන් කරගන්න. සිංහල තේරුම ක්‍රියාපදයට අදාළව මම ලබා දෙන්නම්. සිංහල අදහස අවශ්‍යයිද? ක්ලීන් කියලා කියන්නේ පිරිසිදු කරනවා කියන අදහස. දැන් උතන ක්‍රියාපදයේ මේ ක්ලීන් එක පිරිසිදු කරනවා, EDN එක පිරිසිදු කළා වෙනවා. කරලා ඉවරයි. මම උතන මේ white color එකෙන් ලියලා තියෙන එකේ අදහස දෙන්නේ ක්ලීන් පිරිසිදු කරනවා. enjoy සතුටු වෙනවා. ඒක අතීත වුණාම සතුටු වුණා කියලා එනවා. උතන තියෙන සතුටු වෙනවා කියන අදහස. finish කියන්නේ අවසන් කරනවා. finish කියන්නේ අවසන් කරනවා. finish අවසන් කරනවා. පළමු වාක්‍යය පැහැදිලි නැහැ කියන මැසේජ් එකක් තියෙනවා. පුළුවන් නම් මට ඒ වාක්‍යයත් එවන්න මම පැහැදිලි කරන්නම් නැවත. finish කියන්නේ අවසන් කරනවා. ed ආප් එක අවසන් කළා කියලා අතීත වෙනවා.
මේ මම හිතන්නේ වාක්‍ය ටික ලිව්වත් දන්නේ මේ මම වාක්‍ය මේ උදා මේ ක්‍රියාපද ටික ලියන්න අවස්ථාව දුන්නේ. එහෙනම් අර මේ මම ඒක උඩ ලියලා තියෙන නිසා තමයි පළවෙනි වාක්‍ය අපහැද්දිලි ඇත්තේ නේද? හරි මම ඒක ලබා දෙන්නම්. happen කියන්නේ සිදු වෙනවා. happen සිදු වෙනවා. පරක් වෙලා සම්බන්ධ වුණ අයට මම රෙකෝඩින් එක ලබා දෙන්නම්. රිහාන් නේද? රිහාන් මම රෙකෝඩින් එක ලබා දෙන්නම්. happen සිදු වෙනවා. ඒකට ed සම්බන්ධ වුණාම සිදු වුණා කියන අදහස එනවා. open කියන්නේ විවෘත කරනවා. විවෘත කරනවා. ed සම්බන්ධ වුණාම විවෘත කළා කියන අදහස එනවා. ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. දුරකථන අංකයට කෝල් එකක් දෙන්න වැඩි විස්තර ලබා දෙන්නම්. ඔය මැසේජ් එකෙත් සීල විස්තර ටික තියෙනවා. මම හිතන්නේ පරක් වෙන සම්බන්ධ වෙච්ච කෙනෙක් වෙන්නේ නැති. නැවත විස්තර ලබා දෙන්න. open විවෘත කරනවා. ed සම්බන්ධ නම් විවෘත කළා වෙන්න ඕන. rain කියන්නේ වහිනවා. rain කියන්නේ වහිනවා. ed සම්බන්ධ වුනහම වැස්සා කියන අදහස එන්න ඕන. start ආරම්භ කරනවා. ed සම්බන්ධ වුනහම ආරම්භ කළා කියන අදහස එන්න ඕන. stay කියලා කියන්නේ නතර වෙනවා. නතර වෙනවා. ed සම්බන්ධ වුණාම state කියන අදහස එන්න ඕන. ඒ කියන්නේ නතර වුණා කියන අදහස. want කියන්නේ අවශ්‍යයි. want කියන්නේ අවශ්‍යයි. wanted කියන්නේ අවශ්‍ය වුණා කියන අදහස. දැන් ක්‍රියාපදවල අතීතය පිළිබඳව ඔබ දන්නවා. අපි බලමු මේකට අදාළ answers ටික සම්පූර්ණ කරගන්න. මේ වාක්‍ය ටිකත් වාක්‍ය පොඩි ප්‍රමාණයයි තියෙන්නේ. වාක්‍ය 7 පමණයි. මේක වන්න ලියාගත්තොත් තමයි වඩාත්ම සුදුසු. වාක්‍ය 7ක් පුළුවන් නම් ටක් ගාලා ලියාගමු. පොඩි කෙටියෙන් දාගන්නකො.
ලබා දෙන කාල වේලාව ප්‍රමාණවත් නෑ වගේ නම් පොඩ්ඩක් කියන්න. අපි ආන්සර්ස් ටිකක් බලමු. පණිවිඩයක් එවලා තියෙනවා මේ ජූලි වල ගෙවීම් කරපු අය සම්බන්ධයෙන් 6509 නැත එහෙම අවශ්‍ය නැහැ. ඒ අයට කාලේ තියෙනවා. අර ලියාපදිංචිය මම අර පසුගිය මාසයේ අන්තිම දවස් ටිකේ පොඩ්ඩක් මට පන්තිය කරගන්න බැරුණා පොඩි අසනීප තත්ත්වයක් නිසා. ඒ නිසා ලියාපදිංචි අපි ටිකක් දීර්ඝ කරනවා කියලා මම පළමු සතියේ ගිය සතියේ කිව්වා අගෝස්තු 15 වෙනිදා. මම අදහස් කළේ ලබන ඉරිදා වෙද්දි ලියාපදිංචිය අවසන් ලබන ඉරිදා වෙද්දි ලියාපදිංචි අංක ලබාගත්තු අයට පමණයි ලින්ක් එක ලබා දෙන්න කියන එක. මේ වෙද්දි ලියාපදිංචි වල ඉන්න අය නැවත මේ වෙද්දි ගෙවීම් කරන්න අවශ්‍ය නැහැ. ඒ අයට මම හිතන්නේ කණ්ඩායම් හරහා දැනුවත් කරලා ඇති කාල සීමාවක් දීලා ඇති. යම් හේතුවක් මත මේ කොවිඩ් සම්බන්ධ ගැටලුවක් නේ තියෙන්නේ. ආයතන නම්බර් එකට දැනුවත් කිරීමක් කළත් ඔබට ඒ අවශ්‍ය කාල සීමාව ලබා ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම එකෙන් අදහස් කළේ දැන් මෙතන ඉන්න බහුතරයකට ලියාපදිංචි අංක තියෙනවා. ලියාපදිංචි අංක තියෙන අය ඉන්නේ. ඒ අයට පමණයි අපි ලබන සතිය සම්බන්ධ කරගන්න හැකියාව තියෙන්නේ මේ ඩිප්ලෝමා පාඨමාලාවක් නිසා. අර නොමිලි ප්‍රී යන ක්ලාසස් එකක් නෙමෙයි ඩිප්ලෝමා පාඨමාලාවක් නිසා. මේ තවත් කිහිප දෙනෙක් මැසේජ් යවනවා රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. මම මේ නැවත මේ මැසේජ් එක ෆෝවර්ඩ් කරන්නම්. ඒ නිසා පොඩ්ඩක් ගැටලුවක් තිබ්බොත් ඊට මේක බලලා මට මැසේජ් එකක් දාන්න. මේ අලුතෙන් ආපු අය මෙන්න මේ ලබා දෙන ගෲප් එකටම ඇඩ් වීමක් කරන්න. ඒ ගෲප් එකට මම ඉතින් වැඩි විස්තර දෙන්නම්. මේ ගෲප් එකට ඇඩ් වෙන්න මේ අලුතෙන්ම සම්බන්ධ වෙච්ච අය ඉන්නවනම් හැබැයි ඉන්න අය නැවත ඇඩ් වෙන්න යන්න එපා. අලුතෙන්ම සම්බන්ධ වෙච්ච අය ඉන්නවනම් මේ ගෲප් එකට ඇඩ් වෙන්න. තරංකයකුත් ලබා දීලා තියෙනවා. ඔක්කොම Zoom wall එකට මේ විදිහවල තියෙනවා. අලුත් අයට කණ්ඩායම ලබා දීලා තියෙනවා. කණ්ඩායම එකතු වෙන්න පුළුවන්. අලුතෙන් එක්කෙනෙක් වගේ හෝ දෙන්නෙක් වගේ ඉන්නවා. ඔය කණ්ඩායමට එකතු වෙන්න ඉන්න අය නැවත ඇඩ් වෙන්න යන උත්සාහ ගන්න එපා. ඒ වගේම ලබන සතියේ සිට සම්බන්ධ වෙද්දී හැමදෙනාම ලියාපදිංචි අංක භාවිතා කරන්න දේශනෙට සම්බන්ධ වෙද්දී. හතර අංකයේ මම විස්තර මොන හරි අවශ්‍ය නම් මේ අංකයට කෝල් එකක් හරි WhatsApp message එකක් හරි දෙන්න. මේකට කෝල් එකක් හරි WhatsApp message එකක් හරි දෙන්න. මේක කාර්යාලීය දුරකථන අංකය. යම් හේතුවක් මත මාව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් පමණක් මේ නම් එකට ගන්න. අවශ්‍යම කාරණයක් තිබොත් විතරක් මගේ පෞද්ගලික නම්බර එකට ගන්න. එහෙම නැත්නම් සාමාන්‍ය පාඨමාලාව විස්තර සියල්ල කාර්යාලීය නම්බරය ඔස්සේ ලබා ගන්න පුළුවන්කම තියෙනවා. 077යි 511යි 1935 077යි 511යි 1935 කාර්යාලීය දුරකථන අංක. ඔබට යම් හේතුවක් මත ඔය අපි ලබා දීපු ලින්ක් එකෙන් කණ්ඩායමට එකතු වෙන්න බැරි වුණත් ඔය WhatsApp මේකට දාන්න WhatsApp පණිවිඩයක් ඩිප්ලෝමා 13-14 ඉංග්‍රීසි ඩිප්ලෝමා කියලා දාන්න. ඉංග්‍රීසි ඩිප්ලෝමා පුළුවන් නම් 13-14ට ඇඩ් කරන්න කියලා මැසේජ් එකක් දාන්න. හොඳයි අපි එහෙමනම් ආන්සර්ස් ටික බලමු. මෙතන දීලා තියෙන අපිට ක්‍රියාපදයේ සාමාන්‍ය බේසික් ෆෝම් එක මූලික අවස්ථාව. ඒතකොට අපි මේ මූලික අවස්ථාව අතීත කරලා තමයි භාවිතා කරන්න යන්නේ. බලන්න මෙතන I might eat 3 times yesterday. මේව ගොඩක් වැදගත්. මේ කතා කරද්දිත් මේ වගේව ගන්නවා. ලියද්දිත් ගන්නවා. ඉතාමත් වැදගත් මේවා අපිට. මගේ දත් 3 times 3 පාරක් yesterday ඊයේ. ඒ කියන්නේ මම මගේ දත් ඊයේ 3 පාරක් මොකක් කළා කියලාද? පිරිසිදු කළා කියන අදහස නේද? දැන් මෙතන කියනවා අවශ්‍යයි, මෙතන නතර වෙනවා, මෙතන ආරම්භ කරනවා, මෙතන වහිනවා, විවෘත කරනවා, සිද්ධ වෙනවා, අවසන් කරනවා, සතුට වෙනවා. එහෙනම් පිරිසිදු කරනවා කියන අදහස තමයි ගන්න තියෙන්නේ. ක්ලීන් එක ගත හැකි.
I cleaned my teeth 3 times yesterday. ඊයේ මම මගේ දත් 3 පාරක් පිරිසිදු කළා. මෙතන brush කියන එක දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එනවා. ඇයි මෙතෙන්ද clean කියන අදහස ගත්තේ? brush ගන්න පුළුවන් නේ. brush නේද ගන්නෙ? brush එකෙන් නේද අපි මේක අදහස් වෙන්නේ. clean කරනවා කියන්නේ අපි කාමරයක් නම් මේසයක් නම් මොන හරි අවට පරිසරය නම් අපි clean කරනව නේද? ඒක මේකට ගැලපෙන්නේ නැහැ නේද? ඒ නිසාමයි මේක මෙහෙම ලබා දීලා තියෙන්නේ. ඔය දත් පිරිසිදු කරනවා කියන අදහසේදීත් අපිට brush එකට අමතරව clean කියන එක ගන්න පුළුවන්කම තියෙනවා. I cleaned. It was hot. It was hot. කියන්නේ රස්නේ. In the room කාමරේ රස්නේ. So I the window එනිසා මම window එක කවුළුව විවෘත කළා. එහෙනම් open එක අතීත කරන්න. Open. So I opened the window. මම කවුළුව විවෘත කළා. The class පන්තිය at 7. හතට අපි පන්තියේ මොකද කළේ? පටන් ගත්තා. පටන් ගන්නවා කියන verb එක මොකද්ද? ඒ start එක පටන් අරගත්ත නම් ඒ start එක මොකද වෙන්නේ? අතීත වෙනවා. එහෙනම් started වෙනවා. Started at 7 හතට and at 8:30 o'clock 8:30ට අපි මොකද කරන්නේ පන්ති? අවසන් කරනවා ඉවර කරනවා. එහෙනම් ඉවර කරනවා finish ඒකට ed දාන්න. දැන් මේ වෙලාවත් එක්ක ප්‍රායෝගිකව ගත්තොත් තාම 8:30 වෙලා නැති නිසා ed දාන්න බෑ. නමුත් මේ අදහසත් එක්ක ගත්තාම අපි ed දාන්න සිද්ධ වෙනවා. 7ට අපි පටන් ගත්තා 8:30ට අපි අවසන් කළා. තාම කරේ නැතත් දැන් මේ අපේ අදහසත් එක්ක ඒක එහෙම කරන්න වෙනවා. නැත්නම් තාම අවසන් කළා නැහැ. When I was a child මේ when කියන්නේ විත කියන අදහස. ලස්සන අදහසක්. When I was a child මම ළමා කාලේ මගේ ළමා කාලේ වෙන විට. When I was a child මගේ පුංචි අවදිය වෙන විට පුංචි කාලේ වෙන විට I to be a doctor. To be a doctor doctor කෙනෙක් වෙන්න. To be a teacher teacher කෙනෙක් වෙන්න. To be a doctor වෛද්‍යවරයෙක් වෙන්න. එහෙමනම් අවශ්‍ය වුණා want එක. want එක අතීත කරනවා. wanted. I wanted to be a doctor. It last Sunday afternoon. Last Sunday ගිය ඉරිදා afternoon හවස. ගිය ඉරිදා මධ්‍යහන කියන අදහස ගන්නත් පුළුවන්. නැත්නම් හවස කියන එක in the evening නේ. නමුත් afternoon කියන්නේ සාමාන්‍යයෙන් 2ට 3ට වගේ කාලය. ගොඩාක් දුරට අපේ උදේ good morning කියන අදහස දවල් 12ට ආසන්න වෙනකම්ම කියනවනේ. 12න් පස්සේ තමයි අපි good afternoon කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දවල් 1 වගේ වෙලා එනම් 12 පහ වෙනකොට 12ත් හවස 3 වගේ වෙනකම් good afternoon භාවිත කරනවා. 3න් පස්සේ සාමාන්‍යයෙන් අපි good evening භාවිත කරන්නේ. ඒතර මධ්‍යහන කියන අදහස මේක ගන්නත් පුළුවන්. දහවල කියන අදහස මධ්‍යහන දහවල කියන අදහස ගන්නත් පුළුවන්. සවස කියන අදහස ගන්නත් මේකෙදි පුළුවන්. එහෙමනම් ගිය සඳුදා නෑ ගිය ඉරිදා සන්ඩේ ගිය ඉරිදා දහවල් වැස්සා. ඒ කියන්නේ මේකේ ගැලපෙන්නේ රේන් කියන අදහස. it is a nice day. nice day කියන්නේ මොකක්ද? nice day සුන්දර දවසක්. ලස්සන දවසක්. nice day. අපි ඒකද කියනවා it is a beautiful day. it is a good day. ඔය අදහස් ටිකම තමයි මෙතන තියෙන්නේ. නමුත් සාමාන්‍යයෙන් අපි කියන්නේ it is nice day. කදිම දවසක්. අර බිස්කට් එක නෙමෙයි nice මෙතන අදහස් වෙන්නේ හොඳ දවසක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වහින්නේ නැතුව හොඳට අවුව පායලා ලස්සනට තියෙන දවසක්. it is a nice day. ඒක හොඳ දවසක්. but yesterday is හැබැයි ඊයේ නම් all day මුළු දවසම ඊයේ නම් මුළු දවසම ඊයේ මුළු දවසම වැස්ස කියලා තමයි ගන්න. මේක ගන්න වෙනවා අපිට මෙතෙන්දි. එහෙමනම් it last Sunday afternoon. මෙතන වෙනස් වෙනවා. rain එක ගන්න බෑ. rain එක අපිට අවශ්‍ය වෙනවා මෙතෙන්දි. දැන් මේ අදහසත් එක්ක rain එක හරි. it
rain last Sunday afternoon. ඉරිදා මධ්‍යහනේ වැස්සා. හරි අදහස. නමුත් හරි වුණාට දැන් මෙතෙන්ට එද්දි බලන්නකො. මේ 6 වෙනි එක වෙද්දි මෙතනදී වෙන දාන්න අපිට blank එකක් නැති වෙනවා. ඒ නිසා එහෙමනම් අපිට මේක මාරු කරන්න සිද්ධ වෙනවා. rain එක ගන්න වෙනවා මෙතෙන්දී. ඒ මේක කියනෝනේ nice day එකක්. හොඳ දවසක් වැස්ස නැති හොඳ රවුව පායලා ඉර පායලා තියෙන දවසක්. එහෙනම් මෙතෙන්ද nice day. නමුත් ඊයේ all day. all day කියන්නේ මුළු දවසේම ඊයේ මුළු දවසේම වැස්සා. rain කියන එක අපි මෙතෙන්ට ගන්න සිද්ධ වෙනවා. එන්න වෙන විකල්පයක් නැහැ. rain all day. එහෙනම් it last Sunday afternoon. ගියේ ඉරිදා දවල් ඒක අපිට ගන්න පුළුවන් මේ happen එක සිදු වෙනවා. ඒතර ගියේ ඉරිදා දවල් ඒක සිද්ධ වුණා. ඒක සිද්ධ වුණා. එහෙනම් happen එකට ed එනවා. happened. It happened last Sunday afternoon. ඒක සිද්ධ වුණේ ගියේ ඉරිදා දවල්. It is a nice day to හොඳ දවසක්. But yesterday is rain all day. නමුත් ඊයේ මුළු දවසේම වැස්සා. ඒ දවස නම් මරු දවස නියම දවස. හැබැයි ඊයේ මුළු දවසේම වැස්සා. ඒක තමයි මේකේ අදහස. We our holiday last year. අපේ නිවාඩුව holiday කියන්නේ නිවාඩුව. හැබැයි මේකේ මෙහෙම එකක් තියෙනවා. vacation සහ holiday. vacation holiday. vacation කියන්නේ නිවාඩු කාලය. holiday කියන්නේ නිකම්ම නිවාඩුව කියන අදහස. ඒකෙදි හැබැයි මේ දවස්වල මම holidays ඉන්නේ කියලා කියනවා. ඒ කියන්නේ holidays කිව්වහම දවස් දෙක තුනක් ගන්න පුළුවන්. holiday කිව්වහම එක දවසක්. 4 days holiday. ඔය දවස නිවාඩු දවස. එතකොට holiday කිව්වහම ගොඩාක් කරලා එක දවසක් ඒක අර holidays කියන අදහසින් උපරිම දවස් දෙකක් අගේ හෝ නැත්නම් උපරිම තුනකට යන්න පුළුවන්. නමුත් vacation කියලා આવොත් නිවාඩු කාලය. හොඳට මේව තේරුම් ගන්න. නිවාඩු කාලය. ඒතකොට දීර්ඝ ප්‍රමාණයක් සමහරක් වෙන දවස් 4ක් 5ක් සතියක් සමහරක් කරන් දැන් යුනිවර්සිටි වගේ නම් අපිට වැකේෂන් හම්බෙනවා මාසයක් විතර එකවර. එක වැකේෂන් එකක් කියන්නේ එක සෙමෙස්ටර් එකකට මාසයක විතර වැකේෂන් එකක් හම්බෙනවා. එතකොට වැකේෂන් දීර්ඝ නිවාඩු කාලයක්. අපි සතියක් දවස් 5ක් හෝ ඊට වඩා සමහරක් පිට අවුරුද්දක් වෙන්න පුළුවන්. ඔය පිට රටවල් වල ඉන්න අය වැකේෂන් එකට ලංකාවට එන්නේ. සමහර අපේ ලංකාවේ අය පිට රට පදිංචි. ඒ කියන්නේ අවුරුද්දක මාස 6ක මාසයක දෙක කාලයක්. එහෙනම් මතක තියාගන්න holiday කිව්වහම දවසක වගේ අදහසක් දවසක් උපරිම දවසක්. නමුත් holidays කියන අදහසේදී දවස් දෙකකට තුනකට අපිට අදහස ගන්න පුළුවන්. නමුත් එතනින් එහා නිවාඩු කාලයක් නම් vacation කියලා ගන්න. December vacation. December නිවාඩු. April vacation. අප්‍රේල් මාසයේ අවුරුදු නිවාඩුව. එහෙමනම් we our holiday last year. ගිය අවුරුද්දේ අපේ නිවාඩුව. We at a very nice place. very nice place. බලන්න මෙතනත් nice එක ඇවිත්. මෙතන කිව්වේ කදිම දවසක්. වහින්නේ නැති, අඳුරු වලාකුළු නැති ඉල පාය ලස්සනට තියෙන පැහැපත් දවසක්. nice day. මෙතන nice place එකක්. ඒ කියන්නේ මොකක්ද? ලස්සන තැනක්. දැන් ඔබට පුළුවන් ඔළුවට ගන්න ඔය නුවරඑළිය වගේ ප්‍රදේශවල ලස්සන හොටෙල්ස් කඳු උඩ ලස්සන වටපිටාව පේන බොහොම සුන්දර අර මීදුමේන ඒ වගේ ලස්සන view එකක් තියෙන තැන. nice place එකක්. ඒක නුවරඑළිය විතර නෙමෙයි ලංකාවේ ඕන තැනක nice place ගන්න පුළුවන් අපේ මනසට සුදුසු විදිහට. දැන් මට ලස්සන තැනක් තව කෙනෙක්ට ලස්සන නැති වෙන්න පුළුවන්. නමුත් ඒතර මගේ අදහස අනුව මට කියන්න පුළුවන් මේක නම් මාර nice place එකක්, මාර ලස්සන තැනක්. උඩ හොටෙල් එකක ඉඳන් beach එක දිහා බැලුවම අපි කියනවා ශාමාරු. nice place. හොඳ තැනක්, නියම තැනක් කියන අදහස. එතකොට අපි කියනවා අපේ නිවාඩුව ගිය අවුරුද්දේ very nice place, බොහොම ලස්සන තැනක. we enjoy අපිට දාන්න වෙනවා මෙතෙන්දී. we enjoyed our holiday. අපි ගත කළා, සතුටු වුණා අපේ නිවාඩුව ගිය අවුරුද්දේ. we at a very nice place, ගොඩක් ලස්සන තැනක අපි නතර වුණා. අපි නතර වුණේ බොහොම ලස්සන තැනක. We enjoyed our holiday last year. We stayed at a very nice place. අපි බොහොම සතුටු වුණා ගිය අවුරුද්දේ නිවාඩුව අපි බොහොම ලස්සන තැනක very nice place එක තමයි අපි නතර වුණේ. මොනවා හරි අඩුපාඩු තියෙනවා ඉක්මනින්ම හදා ගන්න අපි ඉදිරියට යමු.
ගැටලු මොනවා හරි තියෙනවා නම් මැසේජ් එකක් දාන්න පුළුවන්. ඉදිරියට යමු කිව්වට මම හිතන්නේ කාල වේලාව හරි 8යි විනාඩි 30යි.